මේ අරගෙන ගිය ධනය අපිට නැවත ලබා ගන්න පුළුවන්ද? ඔහුගේ account එකේ තිබුණා ඩොලර් මිලියන 2ක්. දැනුත් ඉන්නවද ඔහු? දැනුත් ඔහු රජයේ ඉහළ තනතුරක් දරනවා. මේගොල්ලෝ තමයි මේ ඉත්තු හැටියට කටයුතු. ඔය නාමල් රාජපක්ෂ මුදල් බැර කරගත්තා. වංචා හොයන්න පත් කරෙත් ලංකා පොලිසිය හිටපු වංචනික. ආවද ඇරස් කරලා වර්ධකාරයෙක් කළේ. ඇයි මේ එක පවුලකට මේ තරම් චෝදනා? මේ වකවානුව වල තමයි මේකේ උග්‍ර ස්ථානයට පත් වෙලා තියෙන්නේ. බැසිල්ට තියෙනවා මුදල් විශුද්ධිකරණ යටතේ ඇමරිකාවේ කේස් එකක්. ඩොලර් මිලියන 32ක් අවභාවිතා. අනිවාර්යයෙන්ම උට දඬුවම් නියම කරන්න විතරයි තියෙන්නේ. ඩුබායි වල හෝටලයක් ගත්තොත්, මේ සිමෙන්ති ෆැක්ටරියක් ගත්තොත්, මේ වානේ කම්මාලයක් ගත්තොත්, මේවා අරගොල්ලන්ගේ සල්ලි. මේ දීපවල සොරකම් කරද්දි කොහෙන් හරි ව්‍යාපෘතියේ කෙරවලක් මෙහෙ තියෙනවා. පත්තරන් අස්වියෝ කිව්වා, ලැම්බෝගිනි කිව්වා, මොකුත් නැහැ. මේවා සේරම මේ දේශපාලන ප්‍රලාප. කී වතාවක් දෙගොල්ලම ගිහිල්ලා තියනවාද බ්‍රයිබරි එකට? ඒ තියෙන කමිෂන් එක දේශපාලකයට ගන්න බැරිද? දැන් ඒකට අලුත් නමක් තියෙනවනේ කන්සල්ටේෂන් ෆී. ඔහෙට පැන්නත් මේක ගේන්න පුළුවන්ද? ස්විස් බැංකුවල තිබිච්ච මුදල් තමයි ආපහු ගත්තේ. සුද්ධෝ මෙච්චර විනාශයක් කළා නෑ මේ රටේ. අපිට නිදහස දෙද්දි ආසියාවේ දෙවෙනි ශක්තිමත් ආර්ථික. නඩු ඔක්කොම නිදොස් කරලම නිදහස්. මේ ටෙක්නිකල් රීසන් එක නොදැන කරපු දෙයක්ද? වැඩිම දේශපාලන බලපෑම තිබෙන්නේ මේ කාලේ. දේශපාලනඥයා හොඳට සුදු පිරුවට ඇඳගෙන ඉන්නවා. මංකොල්ල කාපු මුදල් ව්‍යාපෘති වල ආයෝජනය කරනවා. ගිරේට ගිහිල්ලා නඩු වලට මුණ දීලා එමත් හරි දැන් පුරුදු වෙයි. ජනාධිපතිතුමා සොහනක් නිර්මාණය කළා. UDA එකේ මුදල් ප්‍රශ්න ඇති වෙච්චාම ලක්ෂ 72ක් ගෙව්වා. හොරෙක්ව අහු වෙච්චාම ඒ හොරාගොත් ඇත්ත තමයි මම හොරගම් කළා. මෙන්න මේ සල්ලි ටික දුන්නා එක හොය අපරාධකාරීත්වයේ නැතුව යනවා. ඔක්කොම හොරු කියයි මෙන්න අපි ගත්ත ටික. මෙන්න ගත්ත ටික උද්දෝ මං ගිලෙන්නම් කියලා කියයි. යෝගෝ ටැක්සි ඇප් එක අදම ඩවුන්ලෝඩ් කරගන්න. අපිට අපේම යෝගෝ. මේ දවස්වල අපි වැඩිපුරම කතා කරන්නේ අපේ රටෙන් දේශපාලකයෝ සොරාගත් ධනය නැවත ශ්‍රී ලංකාවට ගෙන ආ හැකිද කියන කාරණාව පිළිබඳව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳ විශ්‍රාම යන මොහොතේ ඔබතුමා හිටියේ ඒ තනතුරේ ප්‍රියන්ත ජයකොඩි මහතා සමග කතා කරන්නේ. මට කෙටි උත්තරයක් ඕන. දැන් මේ දවස්වල ලොකුම කතාව අපේ දේශපාලකයෝ අප සතු ධනය කොල්ල කෑවා. අරගෙන ගියා. අපි ඉස්සර කතා කළේ සුද්ධ සල්ලි අපේ ධනය අරන් ගියයි කියන. නමුත් දැන් දේශපාලකයෝ ගැන කතා කරන්නේ. මේ අරගෙන ගිය ධනය ඇත්නම් මේවා අපිට නැවත ලබා ගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම චම්මදිත පුළුවන්. ඒකට කෙටිම උත්තරේ පුළුවන්. පුළුවන්. හරි. එතකොට මේ ඉතිහාසය ඇතුලේ දැන් ඔබට ඕන තරම් අත්දැකීමක් ඇතිනේ. දැන් මම ඔබට පොඩි වංචාවක් කරන්න යනවා නම් මම ඔබට පොඩි බොරුවක් කරන්න යනවා. ඔබට හැරෙනකොට තේරෙන්නේ ඔබ වැඩ කරලා තියෙන්නේ හොරු පාතාලයේ මංකොල්ලකාරයෝ අපරාධකාරයොත් එක්ක. කොහෙද ලංකාවේ අරන් තියෙන්නේ? මට ඒක රුපියලක් පෙන්වන්න පුළුවන්ද? ලංකාවේ දේශපාලකයෙක්ගේ හෝ පාතාලේ නායකයෙක්ගේ හෝ පාතාල නායකයෙක්ගේ හෝ එක රුපියල? දැන් චම්මදිත එහෙම දැන් 2015 රජයේ බලයට පත් වෙච්ච වෙලාවේ ඔබ දන්නවා FCID එක මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය ආරම්භ කළා. මේ කොට්ටාසය කරපු විමර්ශනයකදී මම පුජ්‍යලගේ නම සඳහන් කරන්නේ නැහැ. ලංකාවේ ඒ හිටපු ආණ්ඩුව වගේම දැන් ඉන්න රජයේ ප්‍රධාන පෙළේ තනතුරක් දරන ව්‍යාපාරිකයෙක්. ඔහුගේ account එකේ තිබුණා ඩොලර් මිලියන 2ක්. ඒ කියන්නේ දැනුත් ඉන්නවද ඔහු? දැනුත් ඔහු රජයේ ඉහළ තනතුරක් දරනවා ආයතනයක. ආයතනයේ ඉහළ තනතුරක් දරනවා. ඩොලර් මිලියන 2ක් තුන account එකේ. ඒ account එක එවුට මුදල් ආපු විදිහ ඔහු කිව්වේ ඉතාලි බිස්නස්මන් කෙනෙක් තමයි යාට account එක දාලා තියෙන්නේ. ඔහුට බැරුව ගියා ඒ මුදල කාගේද කියන එක කොහෙන්ද ආවේ කියන එක පෙන්නන. සෝස් එක කියන බැරි වුණා. හරි. ඒ මුදල රාජ්‍ය භාණ්ඩාගාරයට බැර කරනු ලැබුවා. ඒ වගේ අයිතිකාරයෝ නැති මුදල් තව ඕන තරම් තියෙනවා. ඇයි ඒක එච්චර ප්‍රසිද්ධ වුනේ නැති නම එහෙම නැත්නම් අපි දන්නේ නැහැ. ඒක ඒ දිනවල 2016 විතර මට මතක හැටියට ලොකු ආందోලනාත්මක සිදුවීමක් වුණා. ඔහු ඒ වකට ඔහු හිටපු රජයේ ප්‍රධාන රාජ්‍ය තනතුරක් ලේකම් තනතුරක් දරපු කෙනෙක්. දැනටත් ආය නැවත බලයට පත්වීමෙන් පසු මේ රජයේ ඔහු දැනටත් ඒ ස්ථානයේ දන්න. ඔහුගේ නම මේ කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයේ සමග ඉතා ප්‍රසිද්ධව කතා වෙන නමක්. නමුත් මම නීතිමය කරුණු මත අවශ්‍ය අවස්ථාවලදී මේ සම්බන්ධව නිසි විමර්ශන කටයුතු ඉදිරියේදී ආරම්භ වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔහොම හොරු අල්ලන්න හරි මොනවා ඔබ අපරාධකාරයෙක් අල්ලන්න හරි ඉස්සෙල්ලා ඔබට අවශ්‍යතාවයක් තියෙන්න එපා. ඇත්ත අවශ්‍යතාවය දැන් ඒ පුද්ගලයා කලින් ආණ්ඩුවෙත් ඔබ කියනවා අමාත් ලොකු ලේකම් කෙනෙක්ලු. ඩොලර් මිලියන 2ක් account එකේ තිබිලා. ඒක ආපහු බැර කරගෙන තියෙනවා. දැන් මේ ආණ්ඩුවේ ප්‍රධානියෙක්ලු. මට කතා කරන්න බෑ මම නම දන්නේ නැති නිසා. ඉතින් හොරු අල්ලන ඌව
උවමනාවක් තියෙනවා. ඔබට මේ නම දැනගන්න පුළුවන් නම් ඊයේ වැඩිදුර ඕනේ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ඉන්ක්වයරි එකක් කරනවා ඒ සම්බන්ධව. ඒ තවත් මුදල් ගනුදෙනුවක් සම්බන්ධව මේගොල්ලෝ තමයි මේ ඉත්තු හැටියට කටයුතු කරේ. ඔය එයාබස් ගනුදෙනුවද? එයාබස් ගනුදෙනුවට එයාබස් ගනුදෙනුව නෙමේ හම්බන්තොට රෝහල ඉදිකිරීම නෑ නෑ මම කියන්නේ කලින් සිදුවීම ඒ එකම ජාලය. ඒ කියන්නේ ඔය නාමල් රාජපක්ෂගේ මුදල් බැර කරගත්ත අය කියන පුද්ගලයා බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් එකේ තියෙන account එකක් හරහා ආපු ඔහුගේ පෞද්ගලික ගිණුමට ආපු මුදලක්. ඒ කියන්නේ මේගොල්ලෝ ඔක්කොම යාළුවෝ. සේරම යාළුවෝ. එතකොට ඊළඟට FCID එක හැදුවා. මේ බරපතල මූල්‍ය අපරාධ කොට්ටාශය. ඔතනත් ඩීල් ගියා කියලා කියනවා. එවකට හිටියා රවි වෛද්‍යාලංකාර. විවිධාකාර දේවල් අර ඔහු දුන්නා, ගෑනු දුන්නා, සල්ලි දුන්නා, ඩීල් බැලන්ස් කරා, මෙහෙන් අවශ්‍ය එකා ඇතුළට දැම්ම, අනවශ්‍ය එකා බැලන්ස් කරා. ඉතින් කොහෙද මේ යන වාර්තාත් එක්ක නීතිය ක්‍රියාත්මක කරේ? ඔක්කොම බැලන්සින් නේ තියෙන්නේ. චමුදිත ඒක තමයි යහපාලන ආණ්ඩුව කරපු ප්‍රධානම වරද. මේ ලංකාවේ සිද්ධ වෙච්ච ප්‍රධාන ගණේ වංචා හොයන්න පත් කරෙත් ලංකා පොලිසිය හිටපු වංචනිකයෝ. ඉතින් කොහොමද මේකෙන් අපි මං කියන්නේ සේරම ඉතා හොඳ නිලධාරීන් හිටියා. ඔබ දන්නවා ඊට පස්සේ දැනට මාධ්‍යවල යන මාධ්‍ය වාර්තා සමහර ඒක උසස් නිලධාරීන් ඩිපාර්ට්මන්ට්ස් මිලදී ගැනීම සම්බන්ධව ඒ එකම මේ FCID එකට ආපු පැමිණිල්ලක විත්තිකාරයෙක් එක්ක ගනුදෙනු කිරීම මොනවද මේ සදාචාරය? ඔබ FCID ප්‍රධානියා නම් මම චූදිතයෙක් නම් එතන වෙනම චෞර වලල්ලක් ඇති වෙලා තියෙනවා DIG ගේ ඒජන්ට්ලා. සර් ලව්ව මේක බැලන්ස් කරලා දෙන්න. සර් ලව්ව මේක කරන්න. සර්ට අපාර්ට්මන්ට් එකක් සර්ට අරයා. මාරයෝ කියන්නත් බෑ. කන්සල්ටේෂන් ෆී. කන්සල්ටේෂන් ෆී එක. ඉතින් කොහෙද නීතිය ක්‍රියාත්මක කරන්නේ? ඒක තමයි අද තියෙන තත්ත්වය. ඔබ ළඟට මාකඳුරේ මදුෂ් දැන් ඔහු නැති නිසා කතා කරලා වැඩක් නැහැ. ඔහු ළඟට අපරාධකරුවෙක් ගෙනාවා නම් ඔහු සහ ඔබ අතර ඩීල් එකක් නම් යන්නේ. ඔබට මේක බැලන්ස් කරන්න ඕන. කවදාවත් ලංකාවේ අපරාධකරුවෙක් ඒක තමයි චමුදිත මේ 2015 මම මේ මෑත කාලේදී ඉහළ නිලධාරියෙක් එක්ක මේක ගැන කතා කරා. 2015 පත්වෙච්ච යහපාලන ආණ්ඩුවේ ප්‍රධානම පොරොන්දුව වුණේ මැතිවරණ පොරොන්දුව වුණේ මේ පහුගිය කාලේ වෙච්ච මේ දූෂිත ගනුදෙනු එළි කරනවා කියලා. ඔබ පිළිගන්නව නේද? ඔවුන් බලයට ආවි දූෂිත ගනුදෙනු හෙලි කරනවායි කියලා. නමුත් ඔබ පිළිගන්නවනේ එවකට යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු අද බරපතල දූෂණ වංචා කොමිසමේ හිටපු සභාපති ලැසිල් දෙසිල්ල නම් එක්ක කියනවා. හිටපු ඇමතිවරු ඊට පස්සේ FCID DIGලා මේ නිලධාරීන් එකතු වෙලා කේස් යට ගැහුවා කියලා ඔබ පිළිගන්නවනේ? අනිවාර්යයෙන්ම. අත යටින් සල්ලි ගත්තා කියලා පිළිගන්නවනේ? අනිවාර්යයෙන් මේක වුණා නැත්තම් මොකද තමුන්ට ආපු කාවද ඇරස් කරලා මේ ඉස්සරහට නඩුවක් කරන් ගිහලා චූදිතෙක් වර්ධකාරයෙක් කරේ. මුලින්ම මාව හිර කරනවා, මාව බය කරනවා, බිත්තියට හේතු කරනවා, ඊට පස්සේ ඩීල් එක. ඔබ දන්නවා මේට ප්‍රථම මේ සම්බන්ධව මෙවැනි දූෂිත ගනුදෙනු සම්බන්ධව මේ රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධව අත්තර වෙන රටවල ඕන තරම් සාධක තියෙනවා. නයිජීරියාවේ තියෙනවා, වෙනිසුලාවේ තියෙනවා, පේරු රටේ තියෙනවා. මේගොල්ලෝ ඉතා හොඳින් මේ විමර්ශන කටයුතු කරලා සැම්බියාවේ හිටපු ආණ්ඩුකාරයා ඔහුගේ මුදල් ප්‍රමාණය ලබා ගත්තේ අන්තිමට එංගලන්තයේ අධිකරණයේ සිවිල් නඩුවක් පවරලා ඔහු කොල්ල කාපු මුදලෙන් 75%ක් ආපහු රාජ්‍ය භාණ්ඩාගාරයට බැර කරගත්තා. ඉතින් මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. නමුත් අර එකම දේ මේක කිරීමේ සැබෑ උවමනාවක් රාජ්‍යයට තිබිය යුතුයි. ඔබ මේ දැන් ප්‍රධානම චෝදනාව එල්ල වෙන්නේ රාජපක්ෂ පවුලටනේ. ප්‍රධානම චෝදනා පත්‍රය නෙවෙයි රාජපක්ෂ පවුල තමයි මෑත ඉතිහාසය තුළ රාජ්‍ය දේපල සහ මේ මුදල් මංකොල්ල කාගත්තේ. මේ රටේ මිනිස්සුන්ගේ මුදල් විවිධ අයගේ නම් වලට accounts වලට ලෝකේ රටවල ඉන්වෙස්ට් කරලා තිනවා. සීෂෙල්ස් වල උගන්ඩා වල නම් වශයෙන් කියනවා. සත්‍ය අසත්‍යව කෙසේ වෙතත්. ඇයි මේ එක පවුලකට මේ තරම් චෝදනාවක් එල්ල වෙන්නේ? චමුල්ත ඒ පවුල විතරක් නෙමෙයි මේකට වග කියන්න ඕන. මොකද රාජ්‍ය මුදලට ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයා තමයි. මොකද මුදල් බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට. ව්‍යවස්ථාදායකයට මුල්ලේ බලතල රටේ තියෙන ව්‍යවස්ථාදායකයේ සතු. ඉතින් ව්‍යවස්ථාදායකයට වගකිව යුත්තේ ඒ අමාත්‍යාංශයක් හෝ රාජ්‍ය කුමන හරි ආයතනයක. දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ වෙච්ච ගනුදෙනුවක් නම් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. හැබැයි මේ ලේකම්ලා පස්පහුගේ කාලේ හිරේ දියානේ. ඔව් ලේකම්වරයා තමයි වග කියන්න ඕනේ. ඒක නිසා මේක දේශපාලනඥයෝ විතරක් නෙමෙයි. දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් යුත්
චෞර වලල්ලක් තමයි මේ රාජ්‍ය ධනය කොල්ල ඔය චෞර වලල්ල ඇතුලේ රාජපක්ෂ පවුලට හිමි වෙන්නේ කොයි වගේ තරක්ද? ඒ වකවානුවල තමයි මේකේ උග්‍ර ස්ථානයට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා ජනාධිපතිවරයාටත් නෑ ඔබ මම දන්නවා පුද්ගලිකව දැන් ඔබ මහින්ද රාජපක්ෂ කියන කෙනා පුද්ගලිකව දන්නවා ඔබ. එතුමාව මම දන්නවා. ඇයි ඔවුන් මෙච්චර ගිරුවාපත්තුවෙන් ඇවිල්ලා දැන් අපි දෙන්නගේ අවශ්‍යතාව එක්තරා මට්ටමකට තියෙන්නේ. මොකද්ද මේ මෙච්චර කෑදරකම මේ මෙච්චර සල්ලි කඩගත්තා කියන එක? එතුමාව මම මුලින්ම අඳුරගන්නේ 1988 මම කොළොන්න ස්ථානාධිපතිවරයා. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන නීතිඥයෙක්. එතුමා එතකොට 77 ජනාධිපති පාර්ලිමේන්තු මැතිවරණයට පරදිලා 87 ඇත්තටම ඔහු මේ ඇවිලිපිටිය උසාවියේ නඩු සඳහා පෙනී සිටිනා මමත් සමග. ඉතින් අපි දෙන්න ඒ සමහර නඩුවලදී එකට තර්ක කරනවා, උසාවිය ඇතුළේද තර්ක කරගන්නවා. නමුත් අපි එළියේදී කතා බහ කරනවා. ඉතින් මම ඒ දන්න චරිතයට මම ආදරය කළා ඇත්තටම චමුදිත. ඔහු ජනഘോഷා පාද යාත්‍රා කරා. ඒ පවතින රජයේ තියෙන දරදඬු මර්ධනකාරී කටයුතු වලට එරෙහිව ඔහු ජිනීවා මානව හිමිකම් කොමිසමට ගියා වාසුදේව නායක. එදා ඒ මහින්ද අද වෙනස් වුණේ. නමුත් මේකනේ චමුදිත ඔබටත් මටත් තියෙනවා අපි දකින ලෝකයේ අපි කැමති දේවල්. ඒක පුජ්‍යලයාගෙන් පුජ්‍යලයට වෙනස් වෙනවා. දැන් අපේ සිහිනය සමහර විට ගයක් හොඳ ගයක් හදාගන්නේ, කාර් එකක් ගන්න එක. නමුත් මේ ලෝකේ ධනවතුන් එක්ක බලපුවහම ඔවුන්ගේ අවශ්‍යතාවය කියන්නේ ප්‍රයිවට් ජෙට් එකක් ගන්න එක, යොට් එකක් ගන්න එක, ප්‍රයිවට් අයිලන්ඩ් එකකින් තමයි මේවා අසීමිතයි. මේ අසීමිත ආශාවන් ඇතිවීමේ ප්‍රවණතාවය තමයි මේ දූෂිත දේශපාලනඥ රාජ්‍ය ධනය. කෑදරකම හොයන එකේ සීමාවක් නැහැ. සීමාවක් නැහැ. මේක ලෝකේ රාජ්‍ය නායකයෝ තියෙනවා හරිම හොඳ උදාහරණ. මම වියට්නාමයේ හිටපු රාජ්‍ය නායකයා හෝ චි මින් ඔහුට මං ගියා වියට්නාමයට මේ හෝ චි මින් නුවරට. ඔහුට තියෙන ඒ මාලිගාවක් වගේ තියෙන ප්‍රංශ පාලකයා හිටපු මාලිගාවෙන් අයින් වෙලා ඔහු හිටිය ඒ උයන් පල්ලා ඉන්න ඒ උණු බම්බු වලින් හදපු නිවසක තමයි ඔහු ජනාධිපතිවරයා හැටියට රාජ්‍ය නායකයා හැටියට අවසන් හුස්ම හෙළනකන් හිටියේ. දැන් ජාත්‍යන්තර වාර්තාවක 19ක් තිබෙනවා ඊයේ පෙරේද නිකුත් කරපු මේ මහින්ද රාජපක්ෂ කාලේ ඩොලර් බිලියන 19ක් රටින් පිට කරලා තිබෙනවායි කියන එක. දැන් මේ අයගේ මුදල් වෙනත් අයගේ නම් ගම්වලට දැන් ජවිපේ පුවත්පත් සාකච්ඡාවක් තියලා කිව්වා නිරූපමා රාජපක්ෂගේ සැමියා තිරුකුමා නඩේෂන් ළඟ තමයි බැසිල් රාජපක්ෂගේ මුදල් ආයෝජනය කරලා තියෙන්නේ. මේ පුවත්පත් සාකච්ඡාවක් තියලා කිව්වා. ඒතර මේව හොයන්නේ කොහොමද? මගේ සල්ලි මෙයා ළඟ, ඔබේ සල්ලි මෙයා ළඟ. චමුදිත මේවා විශාල ප්‍රශ්න නෙමෙයි. ඇත්තටම අවශ්‍ය වෙන්නේ කවුරු හරි මේ රාජ්‍ය පාලකයෙකුට රාජ්‍ය පාලනයට සැබෑ වුමනාවක් තියෙන්න ඕන. මේ කොල්ල කාපු ජාතික ධනය නැවත මගේ රටට ආපහු ලබා දෙනවා. ඔබ කියන්නේ මේ දැන් ඩොලර් බිලියන 19ක් රටින් පැන්නුවා නම් මේක රටට ගේන්න පුළුවන්ද? මම කියන්නේ මම දන්නේ ඩොලර් බිලියන 19 කියලා. නමුත් සමුද මෙහෙමයි. දැන් මේ රටේ ඇත්තටම ඒක මේ සොයාගෙන මේ නැවත රිකවර් කිරීම නැවත ලබා ගැනීම ක්‍රමවේදයන් දෙකකට ක්‍රියාත්මක වෙන්න ඕන. එකක් තමයි මේ ලෝකල් අපේ තියෙන ලෝ එක නීතිය. අපිට අපේ තියෙන දූෂණ මර්ධන නොයි නීතිය, බ්‍රයිබරි ඕනෑම නීතියක්, වංචා කිරීම, මිස්අප්‍රොබේෂන් අයිතු පරිහරණය එයටද අපරාධකාරීත්වය. ඊළඟට ඩිප්ලොමැසි. ඒ කියන්නේ රාජ්‍ය සමග තියෙන සම්බන්ධකම්. ඉතින් දැන් අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවට පැනලා ගියා. එතකොට මේ මෛත්‍රීපාල සිරිසේනකෝ මගේ අතේ කරගට එනකන් මං අස්සම් කලාකෝ අස්සම් 23000ක්ද කොහෙද? අද වෙනකන් නෑ. මෙන්න මෙහෙ දානවා මේ පෙන්ෂන් එක දෙන්නත් යෝජනාවක්. ඔව් ඉස්ලාම චමුදිත මේ මෙවැනි පුජ්‍යලේකු රටට නැවත ගැනීම උද්දර්පන නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඔබ දන්නවා උද්දර්පන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ වගේම නීතිපති කාර්යාලය සමග ඉතා කිට්ටු රාජකාරී විශේෂයක් තියෙනවා කරන්න. ඉතින් මෙවැනි අවස්ථාවලදී ඉස්ලාම් ශ්‍රී ලංකාවේ අධිකරණයකින් ඔහුට විරුද්ධව වරෙන්තුවක් ලබා ගැනීම තියෙනවා. ඉතින් ඒක ඔක්කොම කරලා තියෙන්නේ. එහිදී අපි රාජ්‍ය තාන්ත්‍රික තත්වය මේක මෙතෙන්ට ඉතරක් පොදි වුණ නැහැ චමුදිත. මේ රාජ්‍ය තාන්ත්‍රිකත්වය කියන්නේ ඒ රටේ උවමනාව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අර්ජුන මහේන්ද්‍ර සිංගප්පූරු පුරවැසියෙක්. එතකොට දැන් අපේ රාජනායක ඔහුගෙන් පුද්ගලිකවත් ඉල්ලවලු මොහු දෙන්න කියන එක. නමුත් කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඔව් දැන් ওই තත්ත්වයේ බලපෑවනේ ප්‍රභාකරන් අත්අඩංගුවට ගත්ත වෙලාවේ 1983 මැයි මාසේ 19 වෙනිදා ප්‍රභාකරන් අත්අඩංගුවට ගත්තා ඉන්දියාවේ පොන්ඩි බසාර් වලදී ඉන්දියානු පොලිසිය විලිතවා ගැනීමක් සම්බන්ධව. ලංකාවෙන් ඉල්ලුවා
නමුත් දුන්නේ නැහැ. දුන්නේ නැති හේතුව ඒ අවස්ථාවේදී ඉන්දිරා ගාන්ධි ජනාධිපති අගමැතිතුමියට ද්‍රවිඩ දේශපාලනඥයෝ බල කළා දෙන්න එපා කියලා. ඉතින් ඒවල මේවලට අර දේශපාලනය වගේම ඒ සියලු දේවල් එකට කලවම් වෙලා එතකොට දැන් අපි ගමු දැන් උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ කියනවා ජනාධිපතිවරණය මේ කට ළඟ තියලා කවුද දාන්නේ අපේක්ෂකයා කියලා කතාවක් එනකොට ජනාධිපතිවරයා කිව්වා කියලා බැසිල්ට එන්න බෑ කලබල වෙන්න ඕනේ නැහැ. බැසිල්ට තියෙනවා මුදල් විශුද්ධීකරණය යටතේ ඇමරිකාවේ කේස් එකක්. ඒ නිසා බැසිල් අත්අඩංගුවටපත් වීමේ අවදානමක් වුණොත් ඇති වෙන්න පුළුවන් කියලා මේ ප්‍රකාශ කරනවා. එතකොට මුදල් විශුද්ධීකරණය වගේ බැසිල් කියන්නේ ඇමරිකාවේ පුරවැසියෙක්. එතකොට ඒ රට ඔහු ආරක්ෂා කරනවද? නෑ අනිවාර්යයෙන්ම සම්මිත අපි දන්නවා පහුගිය කාලේ ඇතිවෙච්ච සිද්ධීන් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ජාලිය වික්‍රමසූරිය නඩුව. ජාලිය වික්‍රමසූරිය මහින්ද රාජපක්ෂ මහතාගේ කිට්ටු ඥාතිය. ඔහු ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ තානාපති කාර්යාලයේ ගොඩනැගිල්ල මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 32ක් අවභාවිතා කරනවා. දැන් ඔහු වරද කරු වෙලානේ තියෙන්නේ. දැන් වරද නියම කරන්න විතරයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම උට දඬුවම් නියම කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ විදේශ රටවල විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවල නීතිය මෙහෙම අපිට ඕන හැටියට නවා ගන්න හම්බෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ නවන විදිහට කරන්න බෑ. රාජරත්නම් ඇමරිකාවේ ස්ටොක් මාකට් එකේ තොරතුරු හොරකම් කරලා හිරේ ගියා. ඉතින් ඒකින්ද ඔහු විශාල ධනපතියෙක්. ඔහු විශාල ඔහු හිරේ ගියා. ඒක නිසා ඒ අපේ රටේ නෙමෙයි අර එක රටක් එක නීතියක් ඒවා හරියට ක්‍රියාත්මක වෙනවා. ඒවා අපේ වගේ හරියටම කරනවා. ඒ අපේ රටේ වගේ නෙමෙයි මේ නීති නවන්න බෑ. නවන්න බෑ. ඒ කියන්නේ ඇමරිකා අපේ ඒ විශ්වාසය තියෙනවා ජන යුරෝපීය රටවල දැන් මේ විශේෂයෙන්ම මේ මුදල් නැවත ලබා ගැනීම මේ දේපල නැවත ලබා ගැනීමට තියෙන නීති බලපුවාම ඇමරිකාව සහ යුරෝපයේ වගේම අප්‍රිකාවේ රටවල් අතර තියෙනවා වෙනමම සම්මුති. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් ඒ සම්මුතින් වලට අපි තත්සන් කරලා ඇතිනේ. ඔව් අපි UN සම්මුතියට අත්සන් කරලා තියෙනවා 2003. ඔව් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මේ හොරකම් හරි ස්මාර්ට් හොරකම් කියලා කියන්නේ. මේවා ඔඩිට් වලින් අහුවෙන්නේ නැහැ කියන එක. මේවා කරන්න ඕන තරම් ආයතන සහ අපිටනේ මේවා අමාරු. දැන් ජාත්‍යන්තර බැදුම් කරේ අහුනේ ෆොරන්සික් ඔඩිට් එකක් කරපු ඉඳලා. ෆොරන්සික් ඔඩිට් ඒ වගේ විතර නෙමෙයි ඉලෙක්ට්‍රොනික සර්වයිලන්ස් ෆොරන්සික් දැන් ඔබ හිතන්න යම් කිසි චෝදන ඇත්තටම මං කිව්වේ මේකට ඕන කරන්නේ ඕමනාව. කකුලෙන් අදින එක නෙමෙයි. ඒක නෙමෙයි. අපි හරි මම මේ ප්‍රශ්න උත්තර දෙන්න. ඔබ ලංකාවෙන් මේ දක්වා බැහැර කර ඇති සියලු මුදල් ලංකාවේ දේපල සහ සියලු මුදල් ලංකාවට ගෙනීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කළොත් අවංක චේතනාවෙන් යුතුව පාලකෙක් ඔය හොරබර යටින් බොරු කකුලෙන් අදින එකට දුන්නොත් ප්‍රියන්ත ජයකොට කතා කරනවා කවුරු හරි කෙනෙක් ප්‍රියන්ත ඔයා මේකේ වක්කීම් බාර ගන්න කැමතිද? ඔබ කැමතිද? අනිවාර්යයෙන්ම. ඔබට දකින්න. ඔබට කිසිම බාධාවක් නැතුව ඔබට සම්පූර්ණ නිදහස දුන්නොත් එහෙම ඔබට සහතික වෙන්න පුළුවන්ද ඔබ ඕන හොරෙක්ගේ ඕන සල්ලියක් ගෙනවා කියලා? අනිවාර්යයෙන්ම මේක සම්බන්ධ සංකීර්ණ ක්‍රියාවක්. නමුත් විය යුත්තේ ඉස්සලාම මේ සම්බන්ධව තියෙන ඉන්ටෙලිජන්ස් ඇන්ඩ් එවිඩන්ස් කලෙක්ට් කරන එක. දැන් මේ චෝදනා සම්බන්ධව අපි දැන් මේ අපිට මතු පිටට පේන්නේ නැහනේ. නමුත් මේවා ඇතුලේ රහස් තියෙනවානේ. ඒකට අපි විවෘත කතාවරුත් මෙතන විවෘත කියන්නේ දන්න ඉෂුස් එක්ක. දැන් අපි ගමු මේ සිදුවීම් වලදී අත් මං කිව්වා තාක්ෂණික හොරකම්. මේක තාක්ෂණික වශයෙන් මේවා ඉතාම ස්මාර්ට් විදියට කරලා තියෙනවා ටෙක්නිකල් විදියට. අහුවෙන්නේ නැහැ. දැන් හෝටල් ඩුබායි වල හෝටලයක් ගත්තොත්, මේ සිමෙන්ති ෆැක්ටරියක් ගත්තොත්, මේ වානේ කම්මාලයක් ගත්තොත් මේවා අරගොල්ලන්ගේ සල්ලි, පවුලේ සල්ලි තමයි ඉන්වෙස්ට් වෙලා තියෙන්නේ. අර නිරූපමා ළඟ තියෙන්නේ, එයාගේ හස්බන්ඩ් තිරුකුමාර ළඟ තියෙන්නේ ඒගොල්ලන් පවුලේ සල්ලි. ඒතර කොහොමද මේ හොයාගන්නේ? චමුදිත මේ වලට ජාත්‍යන්තරයේ සතු විශේෂ මෙවලම් තියෙනවා. ඒ ආයතන තියෙනවා. දැන් ඉස්සල්ලාම මේ ක්‍රියාවලියේ යම්කිසි රාජ්‍ය දේපලක් සොරාගෙන තියෙනවා නම් ඒ සොරා ගැනීමේ ක්‍රියාවලියේ අනිවාර්යයෙන්ම එක කොටසක් තියෙන්නේ ලංකාවේනේ. පිටරට ඉඳලා රාජ්‍ය දීපවල සොරකම් කරන්න බෑනේ. අපි මේ දීපවල සොරකම් කරද්දී කොහෙන් හරි ව්‍යාපෘතියේ කෙරවලක් මෙහෙ තියෙනවා. දැන් මේකේ අපි හිතමු ප්‍රොජෙක්ට් එක කමිෂන් එකක් එනවා කියලා. ඩොලර් මිලියන් 10-15000 ඩොලර් මිලියන් 10ක් 15ක්. ඒතර මේකේ කමිෂන් එක ගන්නෙ කොහෙන්ද? අපේ රටේදී ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්න බෑනේ. ඒක සිංගප්පූරුවල. එහෙමද? එක්කෝ සීෂෙල්ස් උගන්ඩා වගේ. දැන් ඔබ දන්නවා මේ එයාබස් ආයතන දැන් මේවා ලෝකේ හුඟක් විවෘත වෙලා තියෙන. එයාබස් ආයතනය ප්‍රංශය බේස් කරගත්තු විශාල ව්‍යාපාරයක්. එතකොට මේ එයාබස් ආයතනය එයාබස් විකිණීම සඳහා යම් අයට කොමිස්
මුදල් ලබා දුන්නා. මේ සම්බන්ධව ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එකතු වෙලා විමර්ශනයක් කළා. ඒ විමර්ශනයේදී මේ අපිට දින්න චන්ද්‍රසේනට දුන්න ඩොලර් මිලියන 2 අහුනේ. ඒකින්ද මේ ජාත්‍යන්තර විමර්ශනවලදී මේවා එළිදරව් වෙනවා. දැන් මේක මේවා මේ හංගකට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ කියන්නේ මොන හෝටලේ ගත්තත් අරයාගේ නමට ගත්තත් කොහෙන් ගත්තත් ඒ වලට අවශ්‍ය කරන මේ මුදල්නේ යන්න ඕන. එතකොට රාජිත කිව්වා ප්‍රෙස් එකක් තියලා ඔන්න දැන් මම දැක්ක S2කට දැක්ක මහින්දගේ සල්ලි ඩොලර් මිලියන් මෙච්චර S2කට දැක්කා වගේම කිව්වා. එහෙම තමයි කිව්වේ. ඊළඟට මෙහි කිව්වා රත්තරන් අස්වැයෝ කිව්වා ලැම්බෝගිනි කිව්වා මොකුත් නැහැ නේ. චමුදිත මේවා සේරම මේ දේශපාලන ප්‍රලාප. දැන් ඔබ දන්නවනේ දැන් කී වතාවක් ඔය දේශපාලනඥයෝ දෙගොල්ලම ගිහිල්ලා තියනවාද බ්‍රයිබරි එකට මේ රූපවාහිනී නාලිකාවල පෙන්වන්න මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍ය හිටපු අමාත්‍යවරයා top 10. ඉතින් top 10 ඉවරලා අවුරුදු 3ක් එයා අමාත්‍ය දුරේ හිටියනේ. ඇයි මේ top 10 වලට මොකද කරේ? ඇයි දූෂණ අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාව මොනවද කරේ? දැන් JVP එක ෆයිල් 161ක් දාලා තියෙනවා දැන්. ඔව් ඉතින් මොකක්ද මේ ඉතින් දැන් චමුදිත මේවල තියෙන ගැටලුව මේවා අර සැබෑ උවමනාවෙන් හරි නෛතික පද්ධතියෙන් මේවා ක්‍රියාත්මක කරන්න. මේවා සාර්ථකව ක්‍රියා කරලා ඒ පුජ්‍යලින්ව හිරේ දාලා ඒ රාජ්‍ය දේපල නැවත ගත්තු අවස්ථා රාශියක් තියෙනවා. දැන් අන්තිමට උනේ මේගොල්ලෝ ඇවිල්ලා කියනවා අරගේ දැක්කොත් අහනවලු ගෝඨාභයගේද කියලා. මේක දැක්කොත් මහින්දගේද අහනවලු. කෝ රත්තරන් අස්සයෝ කෝ ලැම්බෝගිනි කෝ හම්බුණාද දුබායි එකම කෝ හෝටල්. ඒ සැබෑ උවමනාවක් තිබ්බනම් මේ දැන් ඔබ දන්නවා ඊයේ ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය ප්‍රසිද්ධියට පත් කළ හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී වෙච්ච ස්කැන්ඩල් එක. ඒ account එක ගිහිල්ලා තියෙන කෙමන් අයිලන්ඩ්ස් වල තියෙන අර මං ඉස්සෙල්ලා කියපු පුජ්‍යලයාගේ පෞද්ගලික ගිණුමට. එතනින් තමයි ලංකාවේ ගිණුමකට බැර වෙලා. මම ඔය රටවල් වල මේ මුදල් විශුද්ධීකරණය කරන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්ම. සෝස් එක අහන්නේ නැහැ නේ. බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්, කෙමන් අයිලන්ඩ්, එතකොට අර ඉතාලිය ඇතුලේ තියෙන ජෙට් එක ලියාපදිංචි කරලා තියෙන රට. ඒ වගේ රටවල් ඕන තරම් තියෙනවා මේ මුදල් විශුද්ධීකරණයට ඉඩ දීලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ ප්‍රධාන ජාතික ආදායම මේක සල්ලි සුදු කරන එක. සොලමන් අයිලන්ඩ්ස් ඒ වලට තමයි මේගොල්ලෝ ගිහිල්ලා මේවා දාන්නේ. එතකොට දැන් අපි හිතමු දැන් ඔය හම්බන්තොට ප්‍රොජෙක්ට් එකේ ආවා කියන හම්බන්තොට රෝහල් ව්‍යාපෘතිය ඕස්ට්‍රේලියාව නාවරණය කළේ ඩොලර් මිලියන 2. එතකොට ඔබ කිව්වේ කෙමන් අයිලන්ඩ් නේද? කෙමන් අයිලන්ඩ්. එතකොට කෙමන් අයිලන්ඩ් වල account එකට මේ ව්‍යාපාරිකයාගේ මේ සල්ලි ආවා නම් ඔව් දැන් දේශපාලන මේ පවුලත් එක්ක සම්බන්ධයිනේ. එතකොට මේ මුදල ඒ රටේ තියාගන්නවද? එතනින් විවිධ තැන් වලට ආයෝජනය කරනවද? එතනින් විවිධ රටවල් වලට ආයෝජනය කරනවා. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද මේ සල්ලි ආවේ කොහටද කියන්නේ? නෑ එතන එහෙම දැන් මේක චමුදිත අර වැලක් වගේනේ. දැන් අපි හොරෙක්ව අල්ලගත්තාම හොරකම් කරපු බඩු හොයා ගැනීම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. එයා කාට හරි විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් උගස් තියන්න පුළුවන්. තව කෙනෙක් අතින් ගිහලා සමහර වෙලාවට පුජ්‍යලිය 4-5 දෙනෙක් අතින් යන අවස්ථා තියෙනවා සමහර බාන. ඉතින් ඒ වගේ මේ හොරකම් ඉස්සලාම අපි මේ රටේ නීතියේ යටතේ මේවා විවෘත කරන්න ඕන මේ පැමිණිලි. මොකද දැන් රෝහල් ව්‍යාපෘතියක් වේවා ආයුධ ගැනීම වේවා ඕනෑම දෙයකදී මේ ලබා ගන්න මේවල තියෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ නිවැරදි භාවය. ඒ කියන්නේ ඔය ඕන ප්‍රොජෙක්ට් එක කමිෂන් පාර්ට් පෝෂන් එකක් තියෙනවානේ. ඒතර ඒ තියෙන කමිෂන් එක දේශපාලකයට ගන්න බැරිද? කොහොමද කමිෂන් ගන්න දේශපාලන? දැන් ඔය ප්‍රොජෙක්ට් වල අය කියනවානේ මේකේ අනිවාර්යෙන් ගන්න. දැන් ඒකට අලුත් නමක් තියෙනවනේ චමුදිත. ඒ නම අර කන්සල්ටේෂන් ෆී. දැන් සමහර දේශපාලනඥයෝ නමින්ම හදාගෙන තියෙනවා. කමිෂනර් නැහැ කන්සල්ටේෂන් ෆී. කන්සල්ටේෂන් කම්පැනි. එතකොට ඒ අර ව්‍යාපෘතිය ගේන කණ්ඩායම දෙන බ්‍රයිබ් එක යන්නේ කන්සල්ටේෂන් ෆී. මොකද කන්සල්ටේෂන් ෆී කියන්නේ අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. අපිට මේ ආයතනයේ ඉතින් මේකම ඇති නේද චමුදිත මේ සදාචාරය. අපි පාරක් හැදුවත්, හයිවේ එකක් හැදුවත්, කුළුණක් ගැහුවත්, ග්‍රවුන්ඩ් එකක් හැදුවත් අපි මොනවා කළත් දැන් ප්ලේන් 21ක් ගන්න තියෙන මේ කෝප් එකට දාලා තියෙනවා. දැන් ඒක නවත්තලා ඒක මොනවා ගත්තත් මේකේ කමිෂන් එකක් තියෙනවානේ. අනිවාර්යෙන්ම ඉතින් ඒ දේශපාලකයා එපා කිව්වොත් එහෙම කමිෂන් එක එහෙම එපයි කියපු දේශපාලනඥයෝ කොච්චර මේ රටේ හිටියද චමුදිත? මම නම් වශයෙන් කියනවා නම් MD බණ්ඩා අමාත්‍යවරයා ඊරියගොල්ල ඔය කාලේ හිටපු දේශපාලනඥයෝ සේරම මම දන්නවා MD බණ්ඩා මහත්තයා ආහාර ඇමති හැටියට ඉන්නේ නැද්දි විදේශ රටකට විදේශ ගමනක් ගියාම ඉස්සල්ලා යන්නේ කාර් එක අමාත්‍යාංශේ පාක් කරලා ඊට පස්සේ ගිහිල්ලා ආපුහම මේ මුදල එයාට දින්න මුදලෙන් ඉතුරු මුදල ඉස්සල්ලාම මේ ට්‍රෙෂරි එකට යවලා තමයි ගෙදර යන්නේ. ඉතින් එච්චර සුපිරිසිදු දේශපාලනයක් මේ රටේ තිබුණේ. ඒතකොට දැන් මේ දවස්වල කතා වෙන්නේ ඔන්න අරයා පැන්නා, ඔන්න මෙයා පැන්නා, මෙන්න මේ ෆ්ලයිට් එකේ මේ ෆ්ලයිට් අංකෙන් ගියා. ඒතකොට මේ කවුරු හරි රටින් පැන්නා කියලා මේ පරීක්ෂණ කටයුතු නතර කරන්න නැතුව කොහෙදද පනින්නේ? හරි ඔබට බලයක් දුන්නොත් අඟහරු ලෝකෙට යන්න දැන් තියනවා නම් අපි හිතමු අඟහරු ලෝකෙ වගේ දෙයක් ඇරෙන්න, අභ්‍යවකාශය ඇරෙන්න. ඔබ පුටුවට පත් කළොත් හොරා කාපු ධනය ලංකාවට ගෙනෙන්න. කොහෙන්
නිරූපමා රාජපක්ෂ දැන් එනෝනේ ෆොටෝ ඔන්න ඩුබායි එයාපෝට් එකේ ඉන්නවා. මෙන්න ලංකාවේ යනවා. මෙන්න චෙකින් වෙන කොහෙට පැන්නත් මේක ගේන්න පුළුවන්ද? මේ 2003 අස්සම් කරලා දෙන එක්සත් ජාතීන්ගේ සම්මුතියෙන් මේ සියලුම කරුණු වලට අපි බැඳිලා ඉන්නවා. ශ්‍රී ලංකාව මේකට අස්සම් කරලා තියෙනවා 2004. ලෝකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193යි. 190ක් මේකේ පාර්ශවකාරයෝ. හැබැයි දැන් ස්විස් වගේ accounts වල තියෙන ඒවා අනන්‍යතාව හෙලි කරන්නේ නැහැ නේ? ස්විස් බැංකුවල තිබිච්ච මුදල් තමයි ආපහු ගත්තේ මේ නයිජීරියාවේ හිටපු පාලකයාගේ ඩොලර් බිලියන 2ක්. ඒ නයිජීරියා පාලකයා මං අහන්නේ අපේ පාලකයා. නෑ ඉතින් ඒ නියම ක්‍රමවේදයට යන්න ඕන. මෙහෙ ඉඳලා ස්විස් බැංකුවට කතා කරලා මේ සල්ලි ටික එවන්න කිව්වට ඒ එවන්නේ කියන්නේ නෑ. මෛත්‍රීපාලගේ කාලේ වුණත් හොරා කාපු සල්ලි ගන්නවා කියලා කරේ තනිකර බොරුවක්. අනිවාර්යයෙන්ම එනම් මේක කරන්න තිබුණානේ අවුරුදු ඒ රජයේ බලයටපත් වෙලා හිටියනේ අවුරුදු 4ක්. ඔබ හිතන්නේ මහින්ද සහ මෛත්‍රී වගේ දේශපාලනඥයෝ රනිල් අතර ඇති වෙච්ච ඩීල් එක. සමහර විට මේ හැම දේශපාලනඥයෙක් ඇතුළම පෞද්ගලික සම්බන්ධකම් තියෙනවා. ඒකින්ද මාව බේරුවොත් ඔයා බේරනවා ඔයා බේරුවොත් ඒක තමයි කතාව. ඔව් you scratch my back I scratch your back. ඒක අන්තිමට එච්චරයි වෙන්නේ. සංකල්ප ඕකනේ මේ විය යුත්තේ. ඇත්තටම මේ ජාතික ධනෙ ඔබ දන්නවද මිනිස්සු විඳින දුක? පෙට්‍රෝල් ගන්න බැරුව ඩොලර් මිලියන 16ක් දී ගන්න බැරුව නැව නවත්තලා තියෙනවා අවුට් ටැංකර් එකේ. තෙල් ගහන්න තෙල් දෙන්න. ඉතින් ඒ තත්වයක් නේද අපි මේ රට තියෙන්නේ. එතකොට මේ කොල්ල කාපු ධනය එක්ක බලපුවාම කොපමණ මුදලක් අපිට මේ රටට අහිමි වෙලාද? සුද්ධෝ මෙච්චර විනාශයක් කළා නෑ මේ රටට. සුද්ධෝ කරපුතර හොදක් කරලා තියෙන්නේ. බ්‍රිතාන්‍ය අපිට නිදහස දෙද්දී 1948 ආසියාවේ දෙවෙනි ශක්තිමත් ආර්ථිකය ජපානයේ විතරයි අපි දෙවෙනි උනේ. නිදහස ලබා ගද්දී අද අපිට පල්ලෙහෙන් ඉන්නේ දරිද්‍රතාවයේ රටවල් දෙකයි. සිම්බාබ්වේ සහ ලෙබනන්. අපි ඉන්නවා ඊට උඩින්. ඒක තමයි ආඩම්බරයෙන්ම කියන්න පුළුවන් කතාව. අවුරුදු 74ක අවසානයේදී කියන්න පුළුවන් ඒක තමයි. 48 අපිට නිදහස දෙද්දී ආසියාවේම ශක්තිමත් ආර්ථිකයේ තිබුණේ ජපානයේ දෙවෙනියට අපි. හරි. දැන් ඔබ විශ්වාස කරන ආකාරයට අවංක පාලකයෙක් අවංක හොරු අල්ලන්න අවශ්‍යයි කියලා හිතන කෙනෙක්ට ඕන නම් විදේශගත තැන්පත් මුදල් ලංකාවට ගේන්න පුළුවන්. අනිවාර්යයෙන්ම චමුදිත. මේකේ ක්‍රියාවලියක් තියෙනවා. මේක මම කියන්නේ අද බලයටපත් වෙලා හෙට ගන්න පුළුවන්. ඇත්තටම ඉස්ලාම දේශීය යාන්ත්‍රණය ශක්තිමත් කරලා දේශීය නඩුව පවරලා ඒවල තියෙන සත්‍ය තොරතුරු අනුව ඒක පුළුවන් ක්‍රිමිනල් මේ කන්වික්ෂන් බේස් රිකවරි එකක් තියෙනවා. නන් කන්වික්ෂන් බේස් රිකවරි එකක් තියෙනවා. ඒ කියන්නේ කන්වික්ට් නොකර දැන් අපි දැන් කස්ටම් එකෙන් දඩ ගහන්නේ. ඒ වගේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ලෝ කන්වික්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ඕන තරම් මේකේ ක්‍රියාවලියක් තියෙනවා. හැබැයි පහුගිය මාස කිහිපය ඇතුළත යහපාලන කාලේ පවරපු අර ඒ දවස්වල රිමාන්ඩ් එකකට ගියපු නඩු ඔක්කොම නිදහස් බාගෙට සෑහෙන ප්‍රමාණයක් නිදහස් කරලා මේකටත් රාජ්‍ය නිලධාරීන් ඒවා කියන්නේ ටෙක්නිකල් රීසන් එක නම් ඒ ටෙක්නිකල් රීසන් එක නොදැන කරපු දෙයක්ද මේක අල්ලස් කොමිසමේ එතකොට ඒකට කොමසාරිස් තුන් දෙනෙකුගේ අස්සන ඕන නම් තනි කොමසාරිස්වරයෙකුගේ අස්සනේ යැවුවා නම් ඒකට වග කියන්නත් ඕන නිලධාරීන් කණ්ඩායමක්. ඒ කියන්නේ මේකත් අර සැලසුම් සහගතව නිදහස් වෙන විදිහමයි යවලා තියෙන්නේ. එහෙමනේ හිතන්න වෙන්නේ. දැන් අමාත්‍යවරු කී දෙනෙක්ගේ නඩු නිදහස් වෙලායි කියලා ලොකු ප්‍රචාරයක් දෙනවා. නිදහස් වුණේ ඇත්තටම උනේ ඒ නඩුව తాවකාලිකව අත්හිටවලා නැවත නඩු පවරන්න පුළුවන්. ඉතින් මන් දන්නේ නීතිපතිවරයා නැවත නඩු පවරයිද නිදහස් කරනවා කියලා මේ කියන්නේ නිදොස් කරලම නිදහස් කරනවා. නිදහස් කිරීමක් කියන්නේ සම්පූර්ණ ට්‍රයල් එකකින් පස්සේ. ඒ කියන්නේ සාක්ෂි විමසලා ඔහු නිර්දෝෂ පුජ්‍යලයක් හැටියට එළියට දාන්න. නිදහස් කරන තැන ඉන්නවා නිදහස් නම් ඒ නිදහස් කරන්නේ බොහෝ විට ටෙක්නිකල් පොයින්ට්. ඔබ හිතන්නේ ලංකාවේ පොලිසියට අල්ලස් කොමිසමට නීතිපති දෙපාර්තමේන්තුවට මේ හැමතැනටම දේශපාලන බලපෑම තිබෙනවා. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේ පොලිසිය නම් කවරදාවත් නොවුණු අන්දමට මේ වකවානුවේ දේශපාලන. ඒ කියන්නේ ඉතිහාසයේ දැන් ඔබේ සර්විස් එක අවුරුදු රිටයර්මන්ට් අවුරුදු කොච්චර කාලෙද? 40යි. අවුරුදු 40ක සර්විස් එකේ වැඩිම දේශපාලන බලපෑම තිබෙන්නේ මේ කාලේ. මෙහෙමයි. ඇයි පොලිස් කොමිසම තිබුණා? පළවෙනි පොලිස් කොමිසම ඉතාමත්ම ශක්තිමත්. දෙවෙනි තුන්වෙනි පොලිස් කොමිසම් වලත් දෝෂ තිබුණා. නමුත් මිලධාරීන් ශක්තිමත් හිටියා කොමිසමේ තියෙන බලය. ඉතින් නැවතත් මේ රටේ පොලිසිය ස්වාධීන තත්ත්වයක් ඇති කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳ පොලිස් කොමිසමක් යටතට පොලිසිය පාලනය නතු වී. මට පේන්නේ ඔබ විශ්‍රාම ගියාට පස්සේ බොහොම සැහැල්ලුවෙන් දැන් ඉන්න වගේ සතුටින් ඉන්නවා වගේ. මේ වගේ තත්ත්වයක වැඩ කරන්නේ නැතුව ගෙදර ඉන්න ඊට වඩා හොඳයි කියලා. අනිවාර්යයෙන්ම චමුදිත මං ඉතාමත්ම සතුටෙන් හැබැයි මට එකක් තියෙනවා තාම මගේ සමාජ වගකීමක් තියෙනවා. වසර 40ක් තිබිච්ච වගකීමක් මං ඉෂ්ට කරේ මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම. දැන් මගේ ඉතිරි කාලය මම වැය කරන්නේ මේ රටේ සිවිල් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ඒ වගේම මේ සිවිල් පුරවැසියන්ට
පාලනයෙන් වෙන අයිති අනව මේ හිරිහැරවල සමග කටයුතු කරනවා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයා අපි අවසන් කරමු. ඊටාම සරලව, ඊටාම අයනු ආයන්නෙන් පටන් අරගෙන තේරුම් කළ දෙනවද? ප්‍රොජෙක්ට් එයාබස් කියලා කියන්නකෝ. මේ ප්‍රොජෙක්ට් එක ලංකාවට එනවා. මෙතනදී දේශපාලකයා ඇඟේ පතේ තවර ගන්නෙත් නැතුව Tamanට උදව් කරන රාජනිලධාරියා, Tamanට උදව් කරන බිස්නස්මන් එක්ක එකතු වෙලා මේ ෂෙයාර් එක බෙදාගන්නේ කොහොමද? උදාහරණයක් විදිහට දැන් හම්පන්තොට මහා රෝහලේ වංචාව තියෙනවානේ $2 මිලියන 2 කෙමන් අයිලන්ඩ් වල මේ තැන්පත් කරා කියන මේක වෙන විදිය පොඩ්ඩක් කියලාද මේ ඩීල් එක මේගොල්ලන්ගේ කොහොමද වෙන්නේ කියලා මේ චෞර වලල්ල පොඩ්ඩක් සරලව පැහැදිලි කරන්න විනාඩි සරලව කිව්වොත් තමයි දැන් X කියලා ආයතනය අපේ ශ්‍රී ලංකාවට යම්කිසි විදේශ ප්‍රොජෙක්ට් එකක් ගේනවා නම් මම කියන්නේ මේ විදේශ ගනුදෙනු. ඒ ප්‍රොජෙක්ට් එකක් ගේනවා නම් ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදීම මොවුන් ඒකට ඉන්නවා ඒජන්ට්ස්ලා. ඒජන්ට්ස්ලාත් එක්ක කතා කරනවා මේ රටට මේක දෙන්න අපිට මෙච්චර ගාණක් ඕන කියලා. එතකොට ඒ ආයතනය කැමති වුණොත් ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් එකට මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වෙනවා. අර මුදල ඒ ආයතනයේ විසින් කොහේ හරි මේගොල්ලෝ නම් කරන විදේශ රටක බැංකුවකට අරිනවා. ඉතින් එතන ඉඳලා තමයි ඔවුන් ආයෝජනය කරන්නේ. ඒතර ඒකට සම්බන්ධ වෙනවා අදාළ දේශපාලනඥයා, අදාළ ආයතනයේ ඒජන්ට්ස්ලා ලංකාවේ තුන්වෙනි පාර්ශවය. ඒක ව්‍යාපාර මේ කවුද දේශපාලකයාගේ හිතවතෙක් වෙන්න පුළුවන්. මේ වලට වෙන් වෙච්චම ඉන්නවා ඒජන්ට්ස්ලා. ඒගොල්ලන්ට පක්ෂ දෙකම හොඳයි. රජගෙදර පරයියෝ. වගේ. ඉතින් මේගොල්ලෝ තමයි මේක මෙහෙවන්නේ. ඉතින් දේශපාලනඥයා හොඳට සුදු පිරුවට ඇඳගෙන ඉන්නවා. මේ ඒජන්ට්ස්ලා මෙහෙවනවා. ඒ ජාතික ධනය ඒ මංකොල්ල කාපු මුදල් වෙන වෙන ව්‍යාපෘති වල ආයෝජනය කරනවා. ඉතින් කිසි කරදරයක් නැහැ. ඒ විදිහට තමයි මේ වගේ මේගොල්ලන්ට හිරේට ගිහිල්ලා නඩු වලට මුණ දීලා එමත් හරි දැන් පුරුදු ඇති නේ. ඒක සාමාන්‍ය දෙයක්. කෑව බිව්වා. නෑ නේද මේක හරියට විමර්ශනය නොකළොත් දැන් ඒකනේ පහුගිය කාලේ වුණේ විමර්ශනය. දැන් උදාහරණයක් හැටියට අමාත්‍යවරයෙක් මුදල් බාර මොකද මේ රාජ්‍ය දේපලක් පාවිච්චි කරලා මේ වියලි ආහාර ද්‍රව්‍ය මිනිස්සුන්ට දුන්නා එයාගේ පුතාගේ දේශපාලන ව්‍යාපාරය තුළ. සතොස දේපල. ඊට පස්සේ මේක ගැන ප්‍රශ්න වෙද්දී එතුමා ඒක මුදල් ගෙව්වා. ඉතින් එතනම තියෙනවනේ තමයි මේ නඩුවේ නිමිත්ත. ආය අමුතුවෙන් කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් ජනාධිපතිතුමා සොහන එතුමාගේ මව සහ පියා වෙනුවෙන් සොහනක් නිර්මාණය කළා. එතකොට ඒකට ගත්තේ RUDA එකේ මුදල්. එතන මේ ප්‍රශ්නේ ඇති වෙච්චාම ලක්ෂ 72ක් ගෙව්වා. එතන වර්ධකාරය කවුද කියලා ඔක්කොම තියෙනවා. දැන් එතනම තියෙනවා. එතකොට ඊට අමතරව දැන් කවුරු හරි හොරෙක්ව අහුවෙච්චාම ඒ හොරා ගොත් ඇත්ත තමයි මම හොරකම් කළා මෙන්න මේ සල්ලි ටික දුන්නයි කියම අපරාධකාරීත්වය නැතුව යනවා. දැන් වෙලා තියෙන එක තමයි. ඒ අපරාධකාරීත්වය නැතුව යනවා දේපල ආපහු බාර දෙන්නහම. එතකොට මේ නීතිය කඩපු එක ඒ අපරාධකාරීත්වය එතනින් අවලංගු වෙනවා. ඔක්කොම හොරු කියයි මෙන්න අපි ගත්ත ටික. මෙන්න ගත්ත ටික මං ගෙලෙන්නම් කියලා කියයි. එච්චරයි. ඒක තමයි තත්ත්වය. හරි බොහොමත්ම ස්තුතියි. අපි සාකච්ඡා කළා මේක ඇත්තට දීර්ඝව සාකච්ඡා කරන්න මාලාවක් වශයෙන් යන්න ඕන දෙයක් මම හිතනවා ඔය පොලිසිය හිටියට වඩා ලොකු සමාජ මෙහෙවරක් කරන්න අවස්ථාවක් තිබෙනවා දැන් කියලානේ. අතපය දිගහැරලා නිදහසේ විවෘතව කතා කරනවා කාටවත් යටත් නෑනේ නේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. ඉන්න කාලේ විවෘතව කතා කළා නෑ කියනව නෙමෙයි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සමග කොල්ල කාගෙන ගිය රටේ මුදල් නැවත අපිට ලබා ගන්න පුළුවන්ද කියන කතාව පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. බොහොම ස්තුතියි මේ කාරණාව ගැන කතා කරන්න එකතු වෙන්න. මේ කාරණා තව එක දෙයක් අමතක වෙනවා. ඔය පාර්ලිමේන්තු മന്ത്രിවරු මේ බාගන්න එහෙම අත දිගෑරලා ඩොලර් දුන්නා කියන්නේ ඩොලර් මිලියන ගණන් මේ ලක්ෂ 50 අත දිගෑරලා දීලා ගත්තා කියන්නේ ඒවටත් ඔය සල්ලි වෙන්නේ නැති කළු සල්ලි වෙන්නේ නේ. අනිවාර්යයෙන් මොකද ගෙදරින් ගෙනලා දෙනවා අය. තමුගේ දේපලෙන් දෙනවා අය කවුරුවත්. වත්කම් සහ බැරක මේ හැම දෙයක්ම සම්මුදිත හරි ලස්සනට තියෙනවා. හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම එතුමාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කරනවා. ඒක දැන් මම එහෙම පැත්ත මාරු කරන මන්ත්‍රීවරයෙක් නම් මට ලක්ෂ 1000ක් විතර හමුනොත් මම කොහමද ඒක මේ රටේ තියාගන්න බෑනේ නේ. ඔව් ඉතින් මේ රටේ කාවගේ හරි නමට ව්‍යාපෘති දැන් ඕන තරම් එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. නැත්නම් කොහොමද රටට යවන්න ඕනේ? ඔව් දැන් ඒවා හරියට එතකොට මේ ආදායම් බදු. එතකොට සමුන්ගේ ඇසට්ස් ඒවා හරියටම හොඳ ෆොරන්සික් ඔඩිට් එකකට කළොත් මේ කිසිම හොරෙකුට පැනලා යන්න බෑ. හරිම හොඳ ෆොරන්සික් ඔඩිට් එකක් ඉලෙක්ට්‍රොනික සර්වයිලන්ස් එකක් ඒ තියෙන නීතීන් හරියට ක්‍රියාත්මක කළොත් එතකොට ඔය පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු වත්කම් හා වගකීම් බැරකම් ප්‍රකාශයක් දෙනවනේ. ඒක සීල් කරලානේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විතර නෙමෙයි සියලු මාණ්ඩලික ශ්‍රේණියේ රජයේ නිලධාරීන් සහ දේශපාලකයන්. දැන් ඕක ෆෝම් එක මේසෙ උට්ට ජනවාරි මාසේ ආවම ෆිල් කරලා
ලියුම් කවර දෙකක බහා මාර්තු 31 වෙනිදා වෙනකන් තමයි ප්‍රකාශ කරන්න ඕන. ජූනි 30 වෙනිදාන් ඉස්සලා දෙන්න. හරි. දැන් ඕක මේ සුඩට ආවම ෆිල් කරනවා නම් ෆිල් කරලා ඕත් එකක් යටින් අත්සන් කරන්න ඕන. සමාදාන විචාරය. හරි. ඒවත් ඔක්කොම කරලා මේ ලියුම් කවර දෙකකත් ඕන නම් වැඩිපුර දාලා පොත කාටවත් එක විවෘත කරන්න බෑනේ. ඊළ බාර දෙනවා. හරිද? ඉතින් ඕක හිස් කොලයක් දෙන්නත් පුළුවන් කාට හරි ඕන. ඔව් පුළුවන්. මං කියන්නේ ඇතුලේ තියෙන එක අරලා බලන්නේ ප්‍රශ්නයක් වුණොත් විතරනේ. ඔව්. එතකන් ඕක මම ඔබට දුන්නා නම් මගේ උසස් නිලධාරියා ඔබ නම් ඔබ අතර දුන්නා නම් ඔබට මේක විවෘත කරන්න බෑනේ. ඒක සීල් කරලානේ මං දෙන්නේ ලියුම් කවර දෙකක් ඇතුලට දාලා. ඒතර මේක දේශපාලකයා හරි මම හරි. හැබැයි චමුද වත්කම් සහ බැරකම් ප්‍රකාශ නොකිරීම රුපියල් ලක්ෂයක දඩයකට යටත් වෙනවා. මම අහන්නේ දෙනවා. ඒතකොට කරලා නැහැනේ. නෑ. හරි කරලා නෑ. ඒ කියන්නේ මෙහෙම අරගන්නවා. රුපියල් ලක්ෂය නෙමෙයි ඊයේ පෙරේද වත්කම් බැරකම් ප්‍රකාශ මට නඩුව මත රුපියල් 500ද කොහෙන්ද දඩයක් ගැව්වේ නෑ ඒක දඩේ වැඩි කරා වැඩි කළා හරි චලන රුපියල් 1000යි රුපියල් 1000යි එතකොට හිස් ડોකියුමන්ට් එකක් දාලා දුන්නා කියන්නකෝ හැබැයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ ප්‍රශ්නයක් වෙච්ච දවසනේ එතකන් ලක්ෂයක් ප්‍රශ්නයක් නෑ එතකන් ප්‍රශ්නයක් නෑ ලක්ෂ දුන්නා මොකද ඩොලර් මිලියන 5ක් විතර අරගෙන ලක්ෂයක් කියන්නේ මොකද්ද හරි එහෙනම් බොහොම ස්තුතියි අපි ඉස්සරහට හරි බොහොම ස්තුතියි